समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से तत्व भिक्खवे सम्मा दिट्ठि पुब्बंगमा होति कतंच भिक्खवे सम्मा दिट्ठि पुब्बंगमा होति मिच्छा कम्मन्तोति पजानाति सम्मा कम्मन्तोति पजानाति सासोति सम्मा दिट्ठिति සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්න කෙලෙස් වලට ඇදිලා යන නිබඳව පංචකාම සම්පත්තියේ විසිරෙන අපේ හිත ඒ පස්කම් සැප වලින් මුදවා ගන්න අවශ්‍ය කරන මාර්ගය රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියලා අපි ළඟම තියෙන අපේම මේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා සකස් වෙලා තියෙන තණ්හාවන් දුරු කරගන්න බැරුව අනන්ත ප්‍රමාණ දුක් විඳින මේ සංසාරික ජීවිතය හරක් වෙලා වේ වෙලා මීය වෙලා ඉබ්බ වෙලා කුකුල වෙලා නරි වෙලා ඉපදිච්ච වාර ගන්න කොච්චරද කියන්න බෑ ඉපදෙන්න තියෙන වාර ගන්න කොච්චරද කියලා කියන්න බැරි තරම් ප්‍රමාණයක් මරණය මොහොත දක්වා විතරක් සැලසුම් හදන අපිට සංසාර ජීවිතයක් තියනවාද කියලා ඔක්කොත් මොකක් වෙලාවට මනස ලෝකෙට ආපහා මතක් වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක තියෙන මේ හිත ඔක්කොම වහලා දාන, ඇත්ත වහලා දාන අපේම මේ හිත ඒ හිතට සියල්ල දැනෙන විදිහට සකස් කරලා ලෝකේ ඇත්ත తත්වය මොකක්ද ඒ తත්වය අපිට අරමුණු වෙන විදිහට සකස් කරන්න යම් කිසි ක්‍රමයක් ඕනේ. නිකම්ම ඒක සකස් වෙන්නේ නැහැ. අපේ හිත ප්‍රබල හිතක් බවට පත් කරගන්න අවශ්‍ය කරන ක්‍රමවේදයක් ඕනේ. ආන්ගේ යමක් අවබෝධ කරගන්න පුළුවන් හිතක් බවට අපේ හිත පත් කර ගැනීම සඳහා අපිට ලැබිලා තියෙන මාර්ගයට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කිරීම සඳහා තියෙන එකක්. ඒක කතා කර කර ඉන්න තියෙන එකක් නෙවෙයි. කතා කර කර විතරක් හිටියා කියලා එකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒක තව කෙනෙකුට හොඳයි. වෙන කෙනෙකුට කියලා දෙන්න නම් හොඳයි. ඒක භාවිතා කරන්න ඕන එකක්. අන්නේ භාවිතා කිරීම පිළිබඳව අපි බොහොම හැමදාම ධර්මයේ ශ්‍රවණය කරනවා. වැඩියෙන් ධර්මයේ ශ්‍රවණය කරනවා. ප්‍රායෝගිකව කළ යුත්තේ කුමක්ද කියලා සාකච්ඡා කරන මොකක්ද අපි දැන් කරන්න ඕනේ? දැන් ඇහුවා මද කියලා. අහනවා ඉවරක් නැහැ. ඒකින්ද දැන් මොකද කරන්නේ? කියලා අන්නේ යමක් නිවන් දැකීම සඳහා යමක් කළ යුතුයි කියන තැනදගෙන ඒ කළ යුතු දේ කුමක්ද කියලා ප්‍රායෝගිකව සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව තමයි නිවන් මඟ ධර්මදේශනා මාලාව. අපේ සංකල්ප වල පුංචි වෙනසක් ඇති කරගන්න වෙනවා. හේතුව තමයි ඒක සීමාවකින් එහාට අපිට මේ කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. නේද? ඒ මොකද? කරන්න තියෙන දේ කොහොමද කියලා දෙන්නේ? කරන විදිහ කියලා දෙන්න පුළුවන්. ඒක තේරුම් ගත යුතු වෙනවා මේ බලන්න. වාහනයක තියෙන ඒ වාහනේ යාන්ත්‍රික ස්වභාවය පිළිබඳ සියලු දේ කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. කියලා දෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ වාහනේ ධාවනය වෙන මෙච්චර ඉන්ධන ප්‍රමාණයකින් මෙච්චර ධාවනය වෙනවා. මෙච්චර කැපුවොත් මෙච්චර වංගුවක් කපා ගන්න පුළුවන්. ඔක්කොමත් කියලා දෙන්න පුළුවන්. මොනවද ඒකට කියන්නේ? මූල ධර්ම වලට අනුව කියලා දෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් වාහනය ගැන ඔක්කොම දන්නවා. එයාට වාහනය ගැන ඉගෙන ගන්න දෙයක් තියෙනවද? ඔක්කොම දන්නවා. ඇන මුරුච්චියේ ඉඳලා
ඒ වාහනේ නිර්මාණය කරන දක්වාමත් ඒක පදවාගෙන යනකොට වෙන සියලුම දේ එයා දන්නවා. හැබැයි එයාට තව කරන්න දෙයක් තියෙනවද? ඔක්කොම දන්නවා කියලා කියන්න පුළුවන්. මං වාහනේ ගැන නොදන්න දෙයක් නැහැ. හැමදේම දන්නවා. තවත් කරන්න දෙයක් ඉතුරු වෙනවද කියලා මං අහුවා. කෙනෙක් ආයෙ මොකවත් නැහැ කියලා. නෑ ඉතුරු වෙනවා. මොකද්ද? වාහනේ පදගෙන යන විදිහ දැනගන්න ඕනේ. නේද? පදගෙන යන විදිහ ඔක්කොම දැනගත්තත් ඒක පදගෙන යන්න පුරුදු වෙන්න ඕනේ. ඒක පුළුවන් ද මූලධර්ම වලින් කියලා දෙන්න? බෑ. ඒක කොහොමද? භාවිතයෙන්ම දැනගත යුතුයි. එහෙනම් භාවිතයෙන් දැනගත යුතු දේ භාවිතයෙන්ම දැනගන්න ඕනේ. නේද? ඉතින් ඒකින්ද අපි දැන් අපේ ආකල්ප සංවර්ධනය කරගන්න ඕනේ. භාවිතය කියන්නේ මොකද්ද? තමන්ගේ පැත්තෙන් භාවිතා කරනවා. තමන්ගේ පැත්තෙන් සංවර වෙන්නේ නැති වෙනකොට සංවරණය වෙන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බලලා ආන් දන්න ධර්මයේ භාවිතා කරන්න ඕනේ එතෙන්ට. අසංවර ඒ කියන්නේ මගේ හිත සමාධිය නැත්තම් සමාධිය නැති වෙනකොට මොකද සමාධිය නැත්තේ කියලා හොයලා බලලා දන්න ධර්මයේ භාවිතා කරන්න ඕනේ. මට මාව පාලනය කරගන්න බැරි තරම් රාගයක් උපදිනවා නම් දේශයක් උපදිනවා නම් මොකද මේක වෙන්නේ කියලා බලලා මේවා මොකද අපි ළඟ සිද්ධ වෙන සියල්ල කාරණා සහිතව සිද්ධ වෙන ඒවාද කාරණා රහිතව සිද්ධ වෙන ඒවාද? කාරණා සහිතව නම් ඒ කාරණා දැනගැනීමට අපිට පුළුවන්කම තියෙන්න ඕනද නැද්ද? ඇයි බැරි? නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතුඵල ධර්මයක් කියලා අපි උදම්මනනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අඩුපාඩුවක් නෙවෙයි මෙතන තියෙනවා නම් තියෙන්නේ. අපේ අඩුපාඩුවක් අපි හේතු හොයන්නේ නැතුව මේ ඵලයත් එක්ක මාරාන්තික මේ සටනක් ගෙනියනවා ඵලයත් එක්ක මේක මෙහෙමයි කියලා. හේතු හොයලා හේතු නැති කිරීමේ මාර්ගයට යන්නේ නැතුව. ඒකෙන්ද අපි ප්‍රායෝගිකව ඉතා ප්‍රායෝගිකව මේ ධර්මය තුළ හික්මීමේ කටයුතු ආරම්භ කරන්න ඕනේ. ඒ සඳහා වූ ධර්ම දේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව. අද ඒකේ 6 වෙනි අපි මේ වෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකක්ද? ඒක ප්‍රායෝගිකව උපදවා ගන්න මොකද කරන්න ඕනේ කියලා මොකක්ද කියන එක සාකච්ඡා කරා. මාර්ගය උපදිනවා කියලා කියන්නේ අට පැත්තකින් අපි කුසල සම්පාදනය කරගන්න ඕන මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා සමාධි කියන අංගාට වර්ධනය වෙනකොට අපේ තුල යම් අවස්ථාවකදී චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති කියන ආකාරයට අපේ මානසික විප්ලවය සිද්ධ වෙනවා. මානසික වෙනස් වීමක් ඒක. එහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් මෙහෙම කිව්වම තේරෙනවා. ලෝකය ගැන හිතන හැටි නෙවෙයි, හිතන හැටි වෙනස් වෙනවා. ලෝකය දකිනකොට අපිට දැනට හිතෙන විදිහක් වෙනවා. මේ මගේ දරුවාය, මේ මගේ සහෝදරයාය, මේ මගේ ඥාතියාය, මෙයා මට අහවල් දෙය කළාය, අහවල් දෙය කළාය කියලා මං එයාට මෛත්‍රී කරන්න ඕනේ අය. නේද? මට තරහ බුරබුරා නැගෙනවා අය මං මෛත්‍රී කරන්න ඕනේ කියලා අහවල් පුද්ගලයා ભેදයෙන්, පුද්ගල වේශයෙන් අපිට යමක් දැනෙනකොට හැඟෙනකොට ඒක එයාට තමයි සමාව දෙන්න හදන්නේ. මං එයාට සමාව දෙන්න ඕනේ, මං එයාට වෛර කරන්න ඕනේ, මං එයාගෙන් පරිගන්න ඕනේ, එයා මට මෙහෙම කිව්වා අය දඬුවම් දෙන්න ඕනේ. ඔය කොහොම දේවල් එන්නේ ඇයි? මට මාව දැනෙන හැටියට තමයි මං අනිත් අය ගැන හිතන්නේ. මට මාව පාලනය කරගන්න පුළුවන්. මම මෙහෙම කෙනෙක් මට මෙහෙම අපි කියන්නේ අර නේද? මගේ පැත්තෙන් මයින් හැටියට සැරසරේ කියනවා. මට පුළුවන් නම් මොකද? ඔහෙට බැරි. දැක්කද? නේද? එහෙම කියනවද නැද්ද? එහෙම කියන එකේ තේරුම මොකද්ද? එහෙනම් මං ගැන මට හිතන විදිහක් තියෙනවා නම් ඒ විදිහටම අනිත් අය මයින්නවා. ආන්ගේ මිම්මෙන් අපි අයින් වෙන්න ඕනේ. මේ මිම්ම දැන් ශරීර ගැනත් එහෙමයි. තමන්ට මට වැඩිය කැත අය, මට වැඩිය ලස්සන අය කියලා අපේ අදහසක් තියෙනවා. නේද? එතකොට හිත ගැන තියෙන දේ අපිට තේරෙන්නේ නැහැ. හිත ගැනත් එහෙමයි. ඒක ගැන හිතාගන්න බෑ. අපි දන්නේම නැතුව මිම්ම ඇති වෙලා තියෙන්නේ. මම හිතුවේ මෙහෙම ප්‍රශ්නයක් අහන්න එතකොට ඔබ තෝරගන්න පුළුවන්. අහවලා මට ගොඩක් ආදරෙයි, අහවලා මට ඒ තරම් ආදරේ නැහැ කියලා අම්මෙක් දරුවෙක් ගැන කියනවා. ඒ ආදරය කියන එක අපිට දැනලා තියෙනව නේද කාටවත්? දැන් ආදරය කියන එක මට දැනලා තියෙනවා. හැම කෙනාටම දැනලා තියෙනවා. දැනනවද නේද? ඔක කවුරු හරි පෙන්වන්න කරාද අපිට? පොඩි කාලේ. මෙන්න මේකට ආදරය කියන්නේ කියලා. කවුරු හරි අපිට කියලා දුන්නාද? මොකේද අපි ආදරය කියලා කියන්නේ? අපි හරියට කියන ආදරය කියලා. මොකේද දන්නේ කියන්නේ?
ඔබ අnder ඔච්චර කතා කරන ආදරේ මොකුත් දන්නේ නැහැ නේද? මගේ හිතේ ඇතිවෙච්ච හැඟීමකට මම හිතාගෙන අනුමාන කරගෙන මේක වෙන්න ඇති ආදරය කියන්නේ කියලා නමක් දාගෙනද නැද්ද? නේද? ඒක මෙච්චරයි නම් ඔන්න දැන් මම ආදරය කෙනෙකුට දැක්කොත් මට ඉවස ගන්න බැරුව වැළඳ ගන්න හිතෙනවා. නැත්තම් ඔළුවට ගන්න හිතෙනවා. මෙච්චර හැඟීමක් ආවොත් අර විදිහට කරන්න හිතෙනවා. මෙච්චර හැඟීමක් ආවොත් අර විදිහට කරන්න හිතෙනවා කෙනෙක්. එයා මාව වැළඳ ගන්න හදනවා නම් එයා මගේ ඔළුවට ගන්න හදනවා නම් මං හිතනවා මේ ගාන මේකක් ඇවිල්ලා තමයි එහා පැත්තටත් කියලා. නේද? මොකෙන්ද මැන්නේ? Tamanට අපේකෙන්. Tamanට අපේකෙන් එහා පැත්ත මැනගත්තා. පිළිගන්නවද? ඔව්. මට යමක් කරන්න හිතෙන හිතෙන හැඟීමේ ගානටමද එහා පැත්තෙන් යමක් આવොත් එයාත් කරන්නේ නෑ. වෙනස් එක අනිවාර්යයෙන් වෙනස්. ඇයි ඒක හොඳට හොයාගත්ත හැකි? මට ගෙදරදී තරහ දැන් අපි එක ගෙදරක ඉන්නවා අම්මගේ තාත්තගේ පුතෙකුයි. එහා පැත්තේ ගෙදරින් ඇවිල්ලා බයිනවා. තාත්තා බයින්න හදනවා. පුතා ගහන්න හදනවා. අම්මා මොකද කරන්න දෙන්න එපා ඉන්න කියන. එහෙනම් එකම සිද්ධිය අර පැත්තේ වෙද්දී මෙතන උපදින හැඟීම් වෙනස්. එහෙනම් මට කාගේ හරි ඔළුවට ගන්න ආදරයක් ඇති වෙලා තියෙනවා නම් හිත අත ගන්න ඕනේ කියලා වෙන කෙනෙක් මගේ හිත අත ගන්න හදනවා නම් මං හිතනවා මේ ගන්නට මෙහි හැඟීමක් ඇවිල්ලා වෙන්නත් මේ කියලා. පටලගත්තද නැද්ද? ලොකු පටලගෙනලාද නැද්ද? ඔව් ඉතින් අපිට හැමදාම වරදිනවා මේක. අපි හිතනවා අපිට බොහොම ආදරේ මං වගේමයි අරෙන් මේ කියලා ඉවරලා චුට්ටක් අනිත් පැත්තට පෙරලෙනකොට නේද කෑ ගහනවා මැරෙන්න හදනවා වහබනවා නේද එල්ලෙනවා. ඉතින් එහා පැත්ත වැරද්දක් නැහැ. මෙහා පැත්ත අපි වැරද්ද කියන හැමදේම. මේ වගේ කවදාකවත් මැනගන්න බැරි දෙයක් එක්ක කරන මේ සෙල්ලම භයානකද නැද්ද? අඳුරේ අතපත ගාලා ඉන්නවා වාගේ දැන් මේ සිලතන තියෙනවා මම හිතන්නේ දැන් මේ අටුවක්ද පුටුවක්ද වෙලාවකට අටුවක් කියලා දෙන වෙලාවකට පුටුවක් කියලා මේසයක් කියලා දෙන හිතා ගන්න බෑ. අනුමානයෙන් මම අන්ධ වෙලා ඉන්න මම අනුමානයෙන් හිතා ගන්නවා මේක මේසයක් වෙන්න ඇති කියලා නේද? මේක මේ පැත්තේ මොන හරි තියෙනවා නම් මේ වගේ මේ කැටයන් වගේ කවදාකවත් මට මේ කැටයන් වල ඇත්ත தත්ත්වය පේන්නේ නෑ නේද? එහෙම එකට අපි හිතෙන්ම හදාගත්ත සංකල්පයකින් කියනවා ආදරය නේද? කවදාකවත් දැකලාද? ඔන්නේ දැක ගන්න බැරි ඒවා දැක ගන්න තේරුම් ගන්න බැරි ඒවා තේරුම් ගන්න ඒවා ඇත්ත తත්වය තෝරගන්නයි ධර්මය. ඉතින් ඒකින්ද එතෙන්ටපත් වෙන්න ඕන අපේ හිතපත් කරගන්න ඕනේ. මේ කෙලෙස් ධර්මනුත් එක කරගන්න බෑ. අපිට ඇත්ත පේන්නෙම නැතුව ලෝභ දේශ මොහ ඇති වෙනට ඇත්ත වැහිලාම යනවා. කවදාවත් ඇත්ත කිව්වොත් පුදුම කේන්තියක් යනවා. ඒ මිනිස්සු ඔක්කොටම අපි කියනවා මේ වගේ මෝඩයෝ අපි කොහොක්වත් දැකලා නැහැ කියලා. රාජ සම්පත්, සිටු සම්පත්, බොහෝ භවභෝග සම්පත් අතහැරලා ගිය සිටු කුමාරවරුන්ට, රජ කුමාරවරුන්ට ඒ කාලෙත් නිඳා කරනවා. ඇයි? ඒ නිඳා කිරීම තමන්ට සාපේක්ෂව දැනෙන්නේ නැහැටි. සීලය ගැන හුඟක් හොඳට සීලය ගැන විතරක් කල්පනා කරලා ඒක ලොකුවට දැනෙන අය බුදුහාඳුර ගැනත් කියන්නේ බුදුම සීලවන්තයෙක් කියලා. සීලයෙන් විතර බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා. සමාධිය ගැන විතරක් සමාධිය ඉහළමයි කියලා හිතාගෙන හිටුවා සමාධිය විතර බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා. ප්‍රඥාව ලෝහි පහළ වෙච්ච ඉහළම ප්‍රඥාවන්තය කියලා ප්‍රඥාව ගැන තමන්ට අදහසක් තියෙනවා නම් එකම බුදුරජාණන් වහන්සේ ගැන අනිත් දෙන්නට වැඩිය මෙයා ප්‍රඥාවෙන් ගුණ කියනවා. ඒකේනා ජීවත් වෙන්නේ ඒකේනාට හිතෙන විදිහට. අපි කවදා හරි දවසක ඇත්ත දකින්න ඕනේ. ලෝකේ ඇත්ත කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක් ඇත්ත වෙන්න බෑනේ. මොකක්ද දෙකේ එකක්. එහෙනම් ඇත්ත දැක්ක මිනිස්සු හිතන්නේ ඇත්ත දැක්ක මිනිස්සුන්ට හිතෙන්නේ එකම විදිහට. උදාහරණයක් මම කියන්නම්. කවදාකවත් රුවන්වැලිසෑය දැක්කේ නැති අය 10 දෙනෙක් එකතු වෙලා අපි රුවන්වැලිසෑය විස්තර කරනවා. හරිද? එක එක්කෙනාගෙන් අහගත්ත විස්තර අනුව ඒ එක්කෙනාට ඇති වෙන හැඟීම නැත්තම් චිත්‍රය නැවෙන චිත්‍රය එක එක විදිහ. එහෙනම් දැන් තර්ක කරන්න කාරණා තියෙනවා. හරියට තර්ක කරන්න කාරණා තියෙනවා නේද?
අහවල් සර් මට කියලා දුන්නේ මෙන්න මේ හැඩේ කියලා නෑ අහවලා කියලා දුන්නේ මේ අහවලා තමයි ඕක දැකලාම කියපෙක් කෙනා එයා මට මෙහෙමයි කිව්වේ කියලා කිව්ව දේවල් අනුව තර්ක කරන්න පුළුවන්. මේ 10 දෙනාම එක්කන් ගිහිල්ලා රුවන්වැලි සෑය පෙන්වනවා. එදායින් පස්සේ තර්ක තියෙද? ඇයි? අන්න හරි. එයාලා එක දැක්කා. ඒ වගේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය දැකගත් ඇත්තොත් ඇත්තන්ට අනිත් පැත්ත එක තර්ක කරන්න දෙන්නට තර්ක කරන්න හේතුව නෑ. ඒක ඇත්ත தත්ත්වය දැකලා. එතකම්ම මොකද කරන්නේ? අන්ධයෝ වගේ තර්ක කරනවා, ඇති වෙනකන් තර්ක කරනවා. එහෙම නේද? එහෙනම් අපේ පරම අරමුණ වෙන්න ඕනේ මොකද්ද? මේක දැක ගන්න. නේද? මම හැමදාම කියන කතාවක් තියෙනවා. කාගෙත් තියෙන බලාපොරොත්තුව නැවත භවයක් සකස් වෙනවා නම් මිනිස්සු කියලා උපදින්නද නැද්ද? අපි මිනිස්සු කියලා නම් උපදින්න ඕන. නිකම් මිනිස්සු කියලා උපදින්න හරියනවද? කොයි වගේ කාලයකද? බුද්ධෝත්පාද කාලයක මිනිස්සු කියලා උපදින්න ඕනේ. ඒ විතරක් මදි. තව මොනවද? අපේ කල්යාණ මිත්‍රයොත් හම්බෙන්න ඕනේ. නේද? ධර්ම ශ්‍රවණය වෙන්න ඕනේ. එහෙනම් අපේ බලාපොරොත්තුව මොකද්ද? ධර්ම ශ්‍රවණය වෙන කාලෙක බුද්ධෝත්පාද කාලෙක කල්යාණ මිත්‍රයෝ සහිත නේද මන්ද බුද්ධික නොවන මිනිසෙක් වෙලා ඉපදේවා කියලා. එහෙම ජීවිතයක් ලැබෙනවා නම් සතුටුද නැද්ද ඊළඟ භවයේ? ඊළඟ භවයේ එහෙම ජීවිතයක් ලැබෙනවා නම් හොඳද නැද්ද? කොච්චර දෙයක්ද මොන වාසනාවක්ද ඒක නේද? මොන වාසනාවක්ද මේ වගේ ජීවිතයක් නේ ලැබෙන්න ඕනේ කාගෙත් ප්‍රාර්ථනාව. මේ හම්බෙලා තියෙනක මොකක්ද දන්නේ? නේද කට්ටිය අර ප්‍රාර්ථනා කරන හැම එකක් ඕන කියලා. දැන් හම්බෙලා තියෙන එක. මේක මනුෂ්‍ය ජීවිතයක්. මන්ද බුද්ධිගත නැහැ. බුද්ධෝත්පාද කාලයක්. කල්යාණ මිත්‍රොත් වැඩ ඉන්නවා. ධර්මයේ ශ්‍රවණය වෙන ඕන තරම්. එහෙනම් මේ වගේ කාලයක් ආයෙ උපදෙස් කියලා කියන්න බෑ. මෙහෙම කාලයක මෙහෙම වාසනාවක් සහිත ඉපදිලා දෙන්නේ ගැන තුන් දෙනෙක් ගැන හිත හිත ඉන්නවනම් මොන මහා විකාරයක්ද ඒක? චූටි ඩංකැලක් ගැන හිත හිත ඉන්නවනම් වාහනයක් ගැන හිත හිත ඉන්නවනම් කොච්චර අපරාධයක්ද නේද? ආයෙ මෙහෙම කාලයක් ඒකකට හම්බෙද්ද කියලා මිනිස්සු වෙලා උපදී. ධර්ම තියෙන නේද? බාහිර ලෝකෙම මේ ලෝකෙම මේ කාලෙම ඉපදිලා ඉන්න මනුස්ස වෙලා ඉපදිලා ඉන්න කී දෙනෙකුට තමන්ව තේරුම් ගන්න අවශ්‍ය කරන ධර්මය නැද්ද? කී දෙනෙක් නම් ඒ ධර්මය ඇහිලා නෑහුණා වගේ ඉඳ වෙලා තියෙනවද නැද්ද? ඒ තේරෙන්නේම සීලයක තියෙන වටිනාකමක්, සමාධියක තියෙන වටිනාකමක්, ප්‍රඥාවක තියෙන වටිනාකමක් තේරෙන්නෙම නෑ. මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ. කී දෙනෙක්ද? එහෙනම් අපි මොන තරම් දුර්ලභ මොන තරම් වාසනාවන්ත ජීවියෝද මේ හිටියට? මේ අවස්ථාව මගහරින්න දෙන්නේ. ආයෙම කල්පනා කරලා බලන්න ඕනේ මම මොනවද කරන්නේ මේ වෙනකම් මේ ජීවිතේ? මොනවද කරේ? අපිට මොනවද දැන කරේ? මෙන්න මේ දේ මට මරණයට අරයි යන්න පුළුවන් කියලා මොනවද දැන කරේ? මරණයට දාලා යන්න තියෙන දේවල් වලට කොච්චර යුතුයකම් කරත් ඒවා ගැන කොච්චර හිත හිතියත් ඒවා කොච්චර හැදුවත් එක සෙනෙක ඔක්කොම කරයි. එහෙනම් ඒවා විතරක් කර කර හිටියනම් මේ ජීවිතේ සාර්ථකද අසාර්ථකද? අසාර්ථකයි. එහෙනම් අපේ හිතවල කුසල හැඟීම් වර්ධනය කරගන්න ඕනේ. කුසල හැඟීම් වර්ධනය කර. අපි කලින් කතා කරා වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයම උපදින්නේ කොහෙද? අපේම සිතක. රහත් වෙන්න අවශ්‍ය කරන හිත උපදින්නේ කොහෙද? අපේම సంతානිය. ඒක උපද්දවලා ගන්න විදිහට අවශ්‍ය කරන වටපිට සකස් කරන්න ඕනේ. අපි මේ ධර්ම දේශනා මාලාවේ මුල් ධර්ම දේශනාවලදී මේක අංග 8ම එකතු වෙලා තමයි හැදෙන්නේ කියලා සාකච්ඡා කරා. අංග 8ම සම්මාදිට, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8ේම එකතුවකින් තමයි මේ මාර්ග හිත හැදෙන්නේ. ආන්ගේ මාර්ග හිතෙන් තමයි අපිට මේ ලෝකයේ මේ පංච උපාදානස්කන්ධයේහි ඇත්ත తত্ত্বය වැටහෙන්නේ. ඇත්ත తত্ত্বය වැටහීමත් එක්කම මොකද වෙන්නේ? අර පරණ තිබ්බ අනවබෝධය නැති වෙනවා. අනවබෝධය නැති වෙනවත් එක්කම මොකද වෙන්නේ? ඇත්ත తত্ত্বය
වැටෙනවා. මේක අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. කෙනෙක් ගැන වැරදි අදහසක් මං හිතාගෙන ඉන්නවා. හරි මං හිතාගෙන ඉන්නවා මෙයා මට මෙන්න මෙහෙම දේවල් කරලා තියෙනවා මෙහෙම දේවල් කරලා තියෙනවා කියලා මම වෛරයෙන් ඉන්නවා. දැන් කවුරු හරි මට කියනවා ඔය වෛර තියාගන්න එපා අප්පා මෛත්‍රී කරන්න කියලා. මං ඉතින් අර වෛරයේ උඩ මෛත්‍රිය හදනවා දැන්. හරිද පුළුවන් තරම් හදනවා. විතක හරි. විතක යාගෙන තනේ ඉතින් මොනවා කරත් ඉතින් මොන වැරද්ද කරත් නේද? මේ නිදුක් වෙන්න ඕනේ නිරෝගී වෙන්න ඕනේ කියලා අමාරුයි ඉතින් ඒනවල හිතේ කියන්නේ මොකද්ද? ඔය නිරෝගී වෙන්න ඕනේ කීකීද්දී නේද? මේ අපි මෙහෙම කියවන්නම්කෝ. දැන් ඔය කවුරුහරි අපේ ගෙදර ඇවිල්ලා අපේ ගෙදර කෙනෙකුට බැනලා යනවා. ඊට කලින් මම අහන මේ නැත්තන්ගේ අත් කැඩේවා කකුල් කැඩේවා බෙල්ල කැඩේවා කියලා ප්‍රාර්ථනා කරලා එහෙම තියනවද? කවුරු හරි ගැන නෑ. අපි එහෙම කරනවද හාමුදුරනේ ඔබ වහන්සේ නම් එහෙම කරනවා ඇති. නේද? අපි එහෙම කරනවද කියලායි අපිට හිතෙන්නේ. හැබැයි මම ඔන්න උදාහරණයක් කිව්වට පස්සේ පොඩ්ඩක් ඕක කල්පනා වෙයි ටිකක්. ගෙදර ඇවිල්ලා කවුරු හරි අපිට බැනලා යනවා හොඳටම. නිරපරාධ බැනලා යනවා. අපි තාත්තට බැනලා ගියා කියන්නේ. උදේ පාන්දර ආරංචි වෙනවා බයිසිකලෙන් වැටලා අත කැඩලා කියලා. දැන් මොකද කියන්නේ? දැන් මොකද කියන්නේ? එහෙම වුණා මොනවද අපේ තියෙන ප්‍රාර්ථනාව? වෙලාවකට මට ඇහිලා තියෙනවා කියනවා. එකක් නෙවෙයි දෙකම කැඩෙන්නයි තිබුණේ. නේද? දෙකම කැඩෙන්නයි තිබුණේ කියලා කියනවා නම් ඒකේ තේරුම කැඩේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා එහෙනම් අපි ළඟ. අන්න ඒ වගේ තරහ උපදිනකොට ඒ තරහ යට කරන්න මෛත්‍රිය වර්ධනය කරනවා මම. ඒ මෛත්‍රිය වර්ධනය කර හිටියට සැරෙන් සැරේ මොකද වෙන්නේ? ආයතරයක් අර තරහ උපදිනවා. දැන් කාට එකද මම මේ තරහෙන් ඉන්නේ මට යම් වැරද්දක් කරා කියලා දන්නේ නැතුව හිතාගෙන ඉන්න කෙනෙක් ගැන. මම හිතාගෙන එයා තමයි මේ වැරද්ද කරන්නේ කියලා. හරිද? එතකොට මේක ඇත්ත තරහක්ද බොරු තරහක්ද? බොරු කියන්නේ සාධාරණ එකක්ද? ඒ කියන්නේ ඉපදිය යුතු තැන ඉපදිච්ච එකක්ද? නූපදිය යුතු තැන ඉපදිච්ච එකක්ද? අපරාධ එකක් නේද? හේතු වැරදීමක් හින්දා. එහෙනම් වැරදීමක් හින්දා හැංගීම උපදිනවා අපිට. නේද? ඇත්තක් නෙවෙයි ඒක වැරදීමක්. වැරදීමක් හින්දා හැංගීම උපදිනවා අපිට. තේරෙනවද? එහෙම එකක් නැහැ. නමුත් අපි පැහැදිලි තරහකින් ඉන්නවා. වැරදීමක් හින්දා ඇතිවෙච්ච හැංගීමක් අපිට තියෙනවා නම් දැන් ඒක අපි මෛත්‍රියෙන් ඒ තරහ තියෙන වැරදීමක් හින්දා හැදිච්ච එකක්. දැන් මම මෛත්‍රියෙන් යට කරන්න කල්පනා කර ඉන්නේ. කොහොම හරි යට කර ඉන්නවා. ඉතින් රබර් බෝලේ වතුර යට හංගනවා වගේ තමයි. අත ඇරිච්ච ගමන් උඩට එනවා. එහෙම තමයි දැන් මේ වැඩේ. නමුත් එක දවසක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට අරයා ගැන බොහෝ විස්තර කියනවා. ඒකල කියන ඔය සිද්ධ වෙච්ච ලොකු වැරද්ද සිද්ධ වෙච්ච වෙලාවේ එයා හිටියේ වෙනත් දිහාවක. එයා මේ වැරද්ද කරේ නෑ. දැන් මට ටිකක් චකිතයක් ඇති වෙනවා. නමුත් තාමත් තරහ කියන ඇත්තද දන්නේ නැහැ කියලා මම කියලා ඔප්පු කරන්න හා. මෙයා සාධක සහිතව ඔක්කොම පිළිවෙලට මේ වැරද්ද කරේ වෙන කෙනෙක් කියලා මට ඔප්පු කරනවා. ඔප්පු කරනකොට ඒක ඔප්පු වීගෙන එනවනේ දැන් මට ඒක දෙක දැන් මගේ හිත දැන් අර එයාගෙන් තිබ්බ වැරදි අදහස අඩු වෙගෙන ඇවිල්ලා ඒක පාරට මෙයා ෆොටෝ එකක් හරි මොකක් හරි පෙන්නලා කියන මෙන්න අහවල් තැන හිටියා කියලා. අන්න ඒකත් දැකලා මම එකපාරටම මගේ ඇතුලේ එක ශරණයක මෙයා මේ කිසිම වැරද්දක් කරලා නැහැ කියලා අඳුර ගන්න වෙලාවක් එනවා නේද? ඒක හිත දෙකකින්ද එක හිතකින්ද? ඒ හිතට හේතුුනේ කලින් ඇතිවෙච්ච සිතුවිලි ගොඩක්ද නැද්ද? අර කෙනා ඇවිල්ලා කියලා දීලා හරි එයා කියලා දෙනකොට දැනගත්ත කරුණු මම තර්ක කරලා තව අහලා විස්තර කරලා ඒ ඔක්කොම එකතු වෙලා හේතු වෙලා එක ශරණයක මට එක හිතක් පහළ වෙනවා. අපි මෙයා මේ වැරද්ද කරලා නැහැ නේ කියලා. පිළිගන්නවද? එහෙම වෙනවද නැද්ද? එහෙම නෙවෙන්නේ අපේ සාමාන්‍ය ජීවිතයේ සිද්ධි නේද? අන්න එහෙම හිතක් පහළ වෙනකොට අන්න ඒ පහළ වෙන හිත පහළ වීමත් එක්ක ඒ අන්තිමට පහළ වෙච්ච හිත කියලා හිතන්නේ. අන්න ඒ හිත පහළ වීමත් එක්කම අතර මෛත්‍රී කර එක ඒවා කර අඩු කරන්න ලෑස්ති වෙච්ච තරහ මොකද වෙන්නේ? කැපෙනවද නැද්ද? නේද? අර ලොකු තරහක් තිබ්බත් ඒ තරහ මොකද වෙන්නේ? ඒක පාටම කැපෙනවා. අනවබෝධයෙන් හින්දා ඇතිවෙච්ච හැඟීමක් තියෙනවා නම් අවබෝධය ඇති වෙනකොට මොකද වෙන්නේ? හැඟීම කැපෙනවා.
සමුච්ඡේද වෙනවා. නේද? ඒක සිද්ධ වෙන්නේ කාලයක් තිස්සේ නැත්නම් යම් කිසි වෙලාවක් තිස්සේ ඇතිවෙච්ච සිතුවිලි එකතු වෙලා තමයි අවබෝධ සිත හැදෙන්නේ. ආන්ගේ ශනයේ පහළ වෙච්ච හිත ඒ හිතේ එක කෘත්‍යයක්, ඒ හිතේ සිද්ධ වෙච්ච එක ක්‍රියාවක් තමයි, ඒකෙන් සිද්ධ වෙච්ච එක රාජකාරියක් තමයි අර තරහ සම්පූර්ණයෙන් නැති කරලා දැම්මා නේද? එතනින් එහාට බලෙන්වත් ඒ තරහ ඇති වෙන්නේ බලෙන්වත් නැහැ නේද? ඔන්න දැන් තේරෙනවද මොකක්ද වැඩ පිළිවෙලක් තියෙනවා කියලා? ආන්ගේ වගේ වැඩ පිළිවෙලක් තමයි මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. කවුද මේ ඔත්තුකාරය? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපි මේ ලෝකේ සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා අපිට හැඟීම් උපදිනවා. එක හැඟීම් උපදිනවා නේද? ඒව මේ පංච උපාදානස්කන්ධය හොඳමයි කියලා අපි හිතාගෙන ඉන්නවා. මේකේ තියෙන වැරදි ගැන මේකෙන් ඉදිරියේදී මහා දුක් ගොඩක් ඇති වෙන්න හේතු වෙන බව, මේකේ තියෙන අපි නොදකින අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය පිළිබඳ ඉස්සෙල්ලාම ඔත්තුව දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා. ඒන්ගේ ඔත්තුව අනුව අපේ හිතේ මොකද වෙන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කිය අටපැත්තකින් ඔත්තු හම්බෙන හින්දා අටපැත්තක්ම අපිට මොකද වෙන්නේ? වැඩෙනවා. එහෙම වෙලා මේ වර්ධනය වෙන ටික හේතු වෙලා එකතු වෙලා එක වෙලාවක මාර්ග හිතක් පහළ වෙනවා. මොකද්ද මේ මාර්ග හිත කියන්නේ? 아무ත එකක් නෙවෙයි. ලෝකය අවබෝධ වෙන ලෝකේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය පළවෙනි වතාවට අවබෝධ වෙන හිත තමයි මාර්ග හිත කියලා කියන්නේ. හරිද? ඒක අවබෝධ වෙන්න නම් අපි සම්මා දිට්ඨිය ආදී අංග වර්ධනය කරන්න ඕනේ. ඕක තමයි දැන් අපි මේ කරගන්න හදන වැඩේ. නැත්තම් ඉන්නේ අපිට සිතුවිලි ඇතිවෙන අපිට මහා නේද? මට නැතුව බෑ කියලා සිතුවිලි වගේක් ඇති වෙනවා. එතකොට ඒ සිතුවිලි ඇත්ත ඒවද බොරු ඒවද? ඒවා බොරු ඒවා. බොරු ඒවා කියලා කියන්නේ ඒවා ඇති නොවි ඒ කියන්නේ ඇති විය යුතු තැනක ඇති වෙන ඒවා නෙවෙයි. ඒකයි පස්සේ අඬන්න වෙන්නේ අපිට. හරිද? අර වැරදීමක් හින්දා සිතුවිලි ඇති වුණා නම් ඇත්ත කියලා ඒ වැරදීමක් හින්දා සිතුවිලි ඇති වුණා නම් ඒවා බොරු බව ඒලාව තේරෙනවා. එතකොට මහා පීඩනයක් තියෙනවා. හරි ඒකයි මලමිනී ඉස්සරහා ඇඬෙන්නේ උත්තර. හරි ඒකයි මේ ජීවිතේ ගෙවනකොට සුන්දරයි සුවයි කියලා ගත්ත ඒවා ඔක්කොම වැරදි බව තේරෙනවා. මේකේ ඇත්ත తත්වය තෝරගන්න තුරු අපි මහා මුලාවක දුවන්නේ. ඒ දුවන මුලාව අවබෝධ කර ගැනීම සඳහා අපි මොකද කරන්න ඕනේ නේද? එක අංගයක් අපි අද කතා කරන අපි අද මීට කලින් ඉගෙන ගොඩක් කතා කරලා තියෙන හින්දා මම වෙන පැත්තකට ධර්ම මේ කරුණු ටික අරගෙන ගියේ. මේකෙදි සම්මා කම්මන්ත කියලා කියන්නේ හිතේ ඉපදිය යුතු ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමයේ වර්ධව හැසිරීමේ වැළකීම කියන තුන විතරයි. ඇයි මේ එක තුනකින් අංගයක් උපදින්නේ? එහෙනම් ඒ තුන කොච්චර ප්‍රබල වෙන්න ඕනද නේද? ප්‍රාණඝාත කරන්න ඕන කියලා හිතක් මට පහළ වෙනවා. ඒක එක වේගයක්ද නැද්ද? ඒක මේ ඇතුලේ ඇති වෙන අපිට නොපෙනෙන ඒක තමයි අපිට කඩුවක් කියලා. හංගන් ඉන්න කඩුවක් වගේ. ඒකට කැපීමේ බලයක් තියෙනවා. ඒ වගේ අපේ එක එක්කෙනාගේ හිත තුළ කාමයේ වර්ධවා හැසිරීම හරි. අපි මේ කණ්ඩායම අරගෙන ගිහලා කාමයේ වර්ධවා හැසිරිය හැකි තැනකට දැම්ම කියන්නකො. කී දෙනෙක් ඒ පැත්තට නැඹුරු වෙයිද? කී දෙනෙක් ඒ පැත්තෙන් දුවයිද? සමහර කට්ටිය මේ මොන මල විකාරයක්ද? මේක මේ වගේ තැනකට මාව එක්කන් එනවාද? මෙතන මට සුදුසු තැනක් නෙවෙයි කියලා නේද? කිසිම කෙනෙක් දන්නේ නැති ඉතා හසිගත් තැනකට දැම්ම කියන්නකො. ඒත් එතන අයින් කරලා දුවන කට්ටියක් ඉන්නවද නැද්ද? එතනින් ඒකේ ආදීනව දැක එන්නේ ඒ දිවිල්ලට අපි හිතමු අම්මත් නෑ ළඟ තාත්තත් නෑ සහෝදරයෙකුත් නෑ ඥාතියෙකුත් නෑ ලෝකෙ කිසි කෙනෙක් නෑ. ඒ වෙලාවට කවුරු හරි කෙනෙක් කාමයේ වර්ධවා හැසිරිය හැකි තැනකට හැකි ප්‍රදේශයකට වැටුණොත් ආන්ගේ වෙලාවට එයාට පිහිට තින්නේ කවුද? තමන්ගේ ඇතුළෙන්ම ඒකෙන් වැළකීමේ හැඟීම. ඒකෙන් වැළකීමේ ආන්ගේ හැඟීම නොවුනොත් මොකද වෙන්නේ? ඒ වැරද්දට තල් වෙනවා. එහෙනම් කාමයේ වර්ධව හැසිරීම, හොරකමේ යෙදීම,
ප්‍රාණඝාත කිරීම කියන හැඟීම් කොහේ උපදිනවද? අපේ තුල. ඒ වැලකීම. ඒවත් අපේ එහෙනම් ආංගයේ තුනෙන් වැලකීමට කියනවා සම්මා කම්මන්ත කියලා. ඒ තුන සිද්ධ කරන චෛතසික වලට කියනවා මිච්ඡා කම්මන්ත කියලා. හරිද? අන්නේ සම්මා කම්මන්ත මිච්ඡා කම්මන්තය තමන් තුළින් උපදිනකොට කවුරු හරි කෙනෙක් තමන්ගේ තුල හෝ අනුන්ගේ තුල උපදිනකොට කවුරු හරි කෙනෙක් දන්නවනම් මේ මිත්‍යා කම්මන්තය මේ සම්මා කම්මන්තය මගේ ළඟ ඉපදුනෝ කියලා අන්න ඒ දැනගැනීම දැනගන්නේ එයා තුල තියෙන සම්මා දිට්ඨියෙන් දැක්මේ. ඒකින්ද නේද සමහර අයට දැක්ම නැතුව මොකද කියන්නේ? අප්පෝ කාමයේ වර්ධය හැසුනට කමන්නේ. අප්පෝ හතු මෙරවට කමන්නේ. ඒ කට්ටිය මරන්නමයි ඉන්නේ කේක් ගෙඩි වගේ. මං අහන වෙලාවට. ඇයි දන්නේ මැව්වේ නැත්තේ? ඌරයි කේක් ගෙඩියයි එකක් කරලා මැව්වේ නැත්තේ. මොකද යාර දඟලන්න මැව්වේ නේද? කේක් ගෙඩියයි ඌරයි එකක් කරලා මැවුණා. හන්නේ ගහක උපදින ගෙඩියයි නේද? ඌරු ගෙඩිය කියන්නේ තිබ්බම නම් අපිට ඒකට. කෝස් ගෙඩිය ඌරු ගෙඩිය. ආයෙත් ප්‍රශ්න නැහැ. එහෙනම් මේ ඌරු ගෙඩිය දුවනවා. නේද? එහෙනම් ඒක දැක කවුරු හරි කියනවා නම් ප්‍රාණඝාතය කමන්නේ නැහැ කියලා. ගාථා ගීකේ කඩු උස්සගෙන මිනිසුන්ට කොටනවා නේද? යම්කිසි ඒ අපිට හොඳට තේරෙනවා අපිට මහා අනුකම්පාවක් උපදින තැන ඒකට ඒක යහපතක් කියලා දෙන්නේ. මේ අහවලාට විරුද්ධව කටයුතු කරපු කෙනා උන්ට කොටා මැරිය යුතුයි. නේද? ඝාතනය කළ යුතුයි. අර වැරදි දෘෂ්ටියක් ඉඳ කරන්නේ. එයාට ඒක වැරදි තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති යන්නේ ගතියට කියන මිත්‍යා දෘෂ්ටිය කියලා. එහෙනම් සම්මාදිට්ඨිය යහපත් ක්‍රියාව විදිහටත් අයහපත් ක්‍රියාව විදිහටත් දැනීමමතම කියනවා සම්මා දිට්ඨිය කියලා. එතකොට ඔන්න දැන් කෙනෙක් තුල ගන්නවා මට ප්‍රාණඝාත කරන්න හිතෙනවා, අදත්තාදාන කරන්න හිතෙනවා, කාමයේ වර්ධව හැදෙන්න හිතෙනවා. සැරෙන්තරේ. ආන් ඒවා හොඳයි, සුවයි, සුන්දරයි, මధుරයි කියලා කෙනෙකුට හිතෙනවා නම් අන්න එතකොට එයා දැනගන්නවා මේ මිත්‍යා දෘෂ්ටිය මට තියෙනවා. මම කියනවා නිකමට වගේ මේ අත්ංගෙන් අහනවා අපි සම්මා දිට්ඨිකද? නම දැන් යමක් තේරුණා එකයි සද්ද නැත්තේ නේද? විතක සම්මා දිට්ඨිකයි විතක මිත්‍යා දෘෂ්ටිකයි. ඒක සමහරවල්ලාට තේරෙන්නේ නැති වෙලාව තියෙන පුරා අකුසලයෙන් වෙච්ච වෙලාවට මිත්‍යා දෘෂ්ටිකයි. අන්නේ මිත්‍යා දෘෂ්ටිය දැනিলা අන්නේ මිත්‍යා දෘෂ්ටිය විදිහට යම් කෙනෙකුට හඳුනා ගන්නවා නම් ඒ හඳුනාගත්ත මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම සඳහා ඒ හඳුනාගත්ත මිත්‍යා කම්මන්තය ප්‍රහාණය කිරීම සඳහා යම් කෙනෙකුට වීරයක් උපදිනවා නම් ආන්ගේ වීරයට කියනවා සම්මා වායාමය කියලා. වීරය. හරිද? ඊළඟට යම් කෙනෙකුට ඒක ප්‍රහාණය කිරීම සඳහා යම් සිහියක් තියෙනවා නම් ඒකට කියනවා සම්මා සතිය කියලා. බලන්න එතකොට මෙතන සම්මා දිට්ඨියයි, සම්මා කම්මන්තයි, සම්මා වායාමයි, සම්මා සති ඒක උඩ වැටෙනවා. නේද? එතකොට මෙන්න මේ වගේ එකවර අපිට මේ චෛතසික උපදින බව තේරෙනවද? එකවරම අර හතරම ඉපදිලා එක වෙලාවක. සම්මා දිට්ඨියකුත් ඉපදිලා ඒ සම්මා දිට්ඨියත් එක්ක අර මිත්‍යා දෘෂ්ටිය අයින් කරගැනීමේ වෑයමකුත් ඇතුළෙන්න තියෙනවා. ඊළඟට සිහියකුත් තියෙනවා. නේද? ඒ යහපත අදහසක් තියෙනවා. එහෙනම් අන්න ඒ වගේ අටම එකවර උපදිනවා යම් දවසක ප්‍රහාණය කිරීමේ අරමුණේ. හරිද? අන්න ඒකට කියනවා මාර්ග සිතක් කියලා. අන්න ඒ අරමුණ දක්වා එනකොට සම්මා කම්මන්තේ වැටෙන්න ඕන තැන. දැන් කාමයේ වර්ධව හැසිරීමේ කැමැත්තකින් ඉන්නවා කෙනෙක්. නමුත් එයා ඒක දැනගෙන මිත්‍යා දෘෂ්ටියක් කියලා ඒක වැරදි දෙයක් කියලා දැනගෙන එයා ඒකට සම්මා දිට්ඨිකයි. නමුත් මෙයාට ඒ පිළිබඳ ඇලීමක් තියෙනවා. හරි? ඇලීම තිබුණාට ක්‍රියාත්මක භාවයට යන්නේ නැහැ. මහා සාවද්‍ය වරදක් සිද්ධ වෙන්නේ නැහැ, පවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඇලීම තියෙනවා. ඔය විදිහට මෙයා අසුභ භාවනා වඩමින්, වේදනානුස්මෘති ආදී භාවනා වඩමින් කාලයක් තිස්සේ කාමයේ වර්ධව හැසිරීම ආදීන් නොයේදී සිටීමෙන් කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒ පිළිබඳ තියෙන ඇලීමක් තියෙනවා නම් ඒ ඇලීම
නැති වෙනවා. හරි, ඒ සඳහා කායානුපස්සන ආදී වඩන්න ඕන. ආදීන සංඥා වඩලා, අසුභය වඩලා, වේදනානුස්සතිය වඩලා, ඒ කියන්නේ සම්මා සතිය ඇති කර ගැනීම හේතුවෙන්, ඒ සඳහා වීර්යය කිරීම හේතුවෙන්. හරි, දැන් අපි මේක තේරුම් ගමු. මෙහෙම මත්පැන් බොන්න පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවා. දැන් මෙතන මේ සුදු තියලා තියෙනවා මත්පැන් වීදුරුවා. දැන් ඇදෙන ගතියක් තියෙනවද නැද්ද අරක දැකලා? ඔන්න ඇතුලෙන් ඇදෙන ගතියක් තියෙනවා. නේද? ඇදීලා ඒ පැත්තට යන ගතියක් නිකන් අර කොයි වෙලාවෙද මෙතන ඉන්න කට්ටිය යන්නේ ඒ කියලා නිකන් නේද? ඒක කොහෙන් ආපු එකක්ද? එයාගේ ඇහෙන්ද? කනෙන්ද? නාහෙන්ද? දිවෙන්ද? නැත්නම් ඇඳගෙන ඉන්න ඇඳුමෙන්ද? නෑ, හිතෙන් එන තල්ලුවක් තියෙනවා. නේද? වතුර විතරක් දැක්කොත් යාර මොකද නෑ. නේද? කාලයක් පුරුදු කරනකොට මත්පැන් වීදුරුව දැක්කම වතුර වීදුරුවක් දැක්කම වගේ නා. අය මොකද ප්‍රශ්නයක් තියෙනවද එතන? නවත්තා ගැනීමේ අදහසක්, වළක්වා ගැනීමේ අදහසක් නේද? ධර්මටි කාගෙන මම මේක කරන්නේ නැහැ කියලා ඉවසා ගන්න කිසිම දෙයක් වුණා නැහැ. කොහොමද වෙනස් වුනේ? සිත වෙනස් වෙලා යාගේ. නේද? කැමැත්ත වෙනස් වෙලා. අන්නේ විදිහට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර කියන තුනම දැනගෙන විතරක් ඉන්නකොට කියනවා, ඒ කියන්නේ ඒක වැරදි කියලා දැනගෙන අපි ඉස්සෙල්ලා කතා කරපු තැනට එනකන් කියනවා ආශ්‍රව සහිතයි, පුණ්‍ය භාගීයයි, උපදීපාක සහිතයි. ඒ කියන්නේ ඒ පින්න කරන්නේ එතකොට නේද? එතකොට ඒව නමුත් පරිසම් දෙනවා. නමුත් මේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර තුන පිළිබඳ නොඇලීමේ හැඟීමක් ඇති වෙනවා. ඒකෙන් වෙන් වෙන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙනවා. සම්පූර්ණයෙන්ම හිත ඒකෙන් වෙන් වුණොත් කොයි වෙලාවෙ වගේද හරියන්නේ එක? අර මම කලින් කිව්වේ තරහකාරයා ගැන නොදන්නාකම හින්දා තරහක් තිබ්බා. එයාත් එක්ක මට දැන් ගැටීමක් තිබ්බා. නමුත් මම ඇත්ත දැනගන්නකොටම ඒකෙන් සම්පූර්ණයෙන් වෙන් වුණා. ආය දැන් මට ඒක උපදින්නේ. ආන් ඒ වගේ මාර්ග අවස්ථාව වෙනකොට මොකද්ද වෙන්නේ? දැන් අපි වැලකිලා විතරනේ හිටියේ. වැලකිනවට කියන්නේ වේරමණී කියලා. මාර්ග අවස්ථාව වෙනකොට මොකද්ද වෙන්නේ? ආරති, විරති, පටිවිරති, වේරමණී. වෙනදා තිබුණ ඇලීමක් තිබුණා නම් ඇලීමෙන් නොඇලීමක් ඇති වෙලා. ඇලීමෙන් වෙන වෙලා විතරක් නෙවෙයි, ඇලීමෙන් සම්පූර්ණයෙන් වෙන වෙලා. ආරති, විරති, පටිවිරති, වේරමණී. එහෙනම් අපි සිල් රකින්නේ කුමන අරමුණකින් විය යුතුද? මේ නරාවලෙන් අත මිදීම සඳහා නේද? මම මේ නරාවලට ඇවිල්ලා, මම මේ ලෝකෙට ඇවිල්ලා ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරසාවාද, සම්ප්‍රප්පලාප දායාද කරගෙන. දායාද කරගෙන කියන්නේ මොකද මේ? හිතෙන් ඒවා කරන්න අදහස් පහළ වෙනවා. මොකටද හිතන්නකෝ? කවුරු හරි බැන්නම අනිත් පැත්තට බයින්ද ලෑස්ති වෙන්නේ මොකද? කොහෙන්ද ඒවා එන්නේ? කාටෙන් නෙවෙයි. කාටෙන් එන්නේ පස්සේ නේද? ඉස්සෙල්ලා එන්නේ හිතෙන්. නවත්තන්න දත්මිටිකාවට බෑ නේද? බඩේ තියෙන මේ නොදිරපු ආහාර අප්‍රසන්නකමක් ඇති වුණාම කරකිලා කටෙන් එනවා වාගේ හිතේ තියෙන නොදිරපු වචන දිරවා ගන්න අපි කියන්නේ දිරව ගන්න බැරි වෙලා දිරවන්න බැරි වෙච්ච වචන මොකද වෙන්නේ? ඒක පාරටම නේද? තමන්ගේ දත් විහිදිලා දිව නැවිලා නේද? ටකස් කාලේනවා පරුස වචන. එහෙනම් පරුස වචන එනවා. නවත්ත ගන්න බැරුව එනවා. හිස් වචන එනවා. අර පැත්ත දෙන්නේ තුන් දෙනෙක් කතා කරනවා දකින්නකොට මේ පැත්තේ තියෙන කිලෝ 50ට 60ට මෙතන ඒ 50 60යි තියන්නේ නැහැ කිලෝ. එහෙනම් මේ මස් කිලෝ ගන්න මොකද වෙන්නේ? හිමින් ඇදෙනවා අර පැත්තට මොනවා කරත්. ඇයි ඒ තියෙන ඇලීම. උපදූපයට තියෙන ඇලීම මොකවත් මතක නැහැ එකතු වුණාම. ඉතින් අන්න එහෙම මෙන්න මේ තියෙන ඇතුලෙන් තියෙන හැඟීම සකස් කරන වැඩ පිළිවෙලයි ධර්මය. අපේ ඇතුලේ මේ තියෙන වැඩ පිළිවෙල කොයිතරම් බුදුරජාණන් වහන්සේ තේරුම් අරගෙනද මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක හදාරනකොට තේරෙනවා කෙනෙකුට සියුම් තනකින්වත් කිසිම කාන්දුවක් ඇති නොවෙන්න කුසල අකුසල සාහත්පසින්ම වටකුරු කරලා පහර දෙන්න අවශ්‍ය කරන සියලු වැඩ පිළිවෙල සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට සකස් කරලා තියලා දීලා තියෙන වග හොඳටම තේරෙනවා.
ඇත්තටම කියන්න බලන්න ඒක මෙහෙම කතා කර හිටියට විතරක් හරියයිද? මේ කතා කර ඉන්නවා කියන්නේ වෙන මොකවත් නෙවෙයි වාහනය ගැන ඉගෙන ගන්නවා වගේ. මේ ඉගෙන ගත්ත වාහනේ පදින්න ඕනේ. ඒකයි භාවිතා කළ යුතු ධර්මයක් කියලා කිව්වේ. භාවිතා කරන්න පුරුදු වෙනවද නැද්ද? මේන් අර සුඛානමත් අල්ලගෙන අමාරුවෙන් ඉස්සරහින් වාහනයක් යනකොට මහ විනාශයක් වෙයි වගේ ගිය මිනිස්සයා පුරුදු වෙන කාලේ දැන් ඊට පස්සේ මොකද කරන්නේ? කාත් එක්ක හරි කතාත් කර හිනාත් වෙයි ඕන තරම් යනවා නේද? ඉතින් ඒක තමයි කියන්නේ භාවිතයෙන් අපිට මේක පුරුදු පුහුණු කරන්න පුළුවන්. එහෙනම් නිවන් දකින්න අවශ්‍ය කරන වැඩපිළිවෙල භාවනාව විතරද? භාවනාව එකක් නේද? සීලය විතරද? සීලය එකක් විතරයි. එතකොට මේ අවශ්‍ය කරන සීල සමාධි ප්‍රඥා කියන ගුණාංග වර්ධනය කරගැනීමේදී අපි මේ වගේ පිළිවෙත් විචාරන්න ඕන. අපිට මෙච්චර වටිනා අපි ගැන ආය තවත් දැන් මම ඔය කිව්ව සමහර කාරණා වගේ ආදරය ගැන කාරණාවක් කිව්වා. තවත් එක දේවල් ගැන කිව්වා. මේ හැම එකක්ම අපේ හිතවල උපදින කාරණා නේද? මේවා පිළිබඳ අපි ළඟ මේ ඉපදුනාට දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නෑ. ඒක නෙවෙයි කියන්නේ. නේද? එතකොට අපි දැනගෙන මේවා භාවිතා නොකිරීම හේතුවෙන් අපි ලොකු මුලාවක වැටිලා ඔය මොනවද මම අපි ඔකොටම ඔලු ගෙඩිය ගන්න තියෙනවා. නේද? මේ ඔලු ගෙඩිය පාවිච්චි කරගෙන අපි මොනවද කරලා තියෙන්නේ? කොහේ ගියාද, කොහෙන් එයිද, මොනවා වෙයිද, ඉඩම කොහොම වෙයිද, ගේ කොහොම වෙයිද, පරම්පරාව කොහොම වෙයිද, නේද? කුලමල ගෝත්‍ර මොනවා වෙයිද? ඔය කිව්වට මම දන්නවනේ. කේසාලෝ මානකා දන්තා තචෝ මන්සංනහාරු අට්ටි අට්ටි මිජ්ජං කියලා. එතන ඇතිතරන් ගිහිල්ලා කෙස්ලොම් නියද සම්මස්නහර ඇටමෙදුරු කියලා භාවනා කරන අය ගෙදර ඇවිල්ලා මුණුපුරාගේ හරි මිනිපිරීගේ හරි විවාහ මංගල්‍යය කියපු ගමන් මොකද කරන්නේ? කෙස්ලොම් නියද සම්මස්නහර ඇටමෙදුරු වල මොනවද කරන්නේ? කුලේ වෙනවා. නේද? සමානාත්මතාවය උපදවා ගැනීම සඳහා නිවන් දැකීම සඳහා තියෙන වැඩ පිළිවෙල පැත්තකට දාලා මොකද කරන්නේ? එහෙම පුළුවන් ද ආම්දුරෝ නම් ගියයි එහෙමයි. ඕක දැන් මං කිව්වත් කියන්නේ බුදුහාමුදුරුවෝ වෙලා කිව්වත් ඇත්තම තමයි. බුදුහාමුදුරුවෝ පැත්තකට වෙලා වැඩ ඉන්න අපි මේ මංගල්‍ය කරද්දී අපිට කුලමල ඕනේ නේද? ඒක මේ මතය මේ දෘෂ්ටිය කඩන්න ඒවා කඩන්න බෑ. මේකෙන්ද අපි ප්‍රායෝගික ජීවිතයකට යමු. නේද? රාජකුමාරයාට පුළුවන්කම තිබුණා නම් සරප්පු දෙකක්වත් නැතුව පාතරේකුත් අරගෙන නේද? රාජභෝජන අරේ සකස් කරලා තියෙන වෙලාවේ ඥාතින් ටික ශාක්‍ය වංශිකයෝ ටික ඈස්ලා බලාගෙන ඉන්නකොට දැන් වැඩි කියලා ආනරේ ශ්‍රවණක් ගන්න බුදුරජාණන් සීදවාගෙන මහා සංඝරත්නයත් එක්ක පුළුවන්කම තිබුණා නම් දුගී පැයපත් ගානේ වඩින්න නේද? එතන නෙවෙයිද කඩලා දාපු කඩාගැමුණු සමාජ සංශෝධනය පටන් ගත්තේ එතනින්ද නෙවෙයිද? අහිංසක මනුස්සයා නේද? හැම කෙනෙක්ම මිනිස්සෙක් කියන තැනට වට්ටුව එතනින්ද නෙවෙයිද? එහෙනම් ඒ අනුව යන අපි මොකද්ද මේ කරන්නේ කියලා කල්පනා කරන්න ඕන. අපි ප්‍රායෝගිකව බුදුහාමුදුරුවෝ ළඟට යන්න ඕන අපි. නේද? රාජකුමාරයෙකුට සක්විත රජ කෙනෙක් වෙන්න පුළුවන්කම තිබ්බ කෙනෙකුට එහෙම කරන්න පුළුවන් වුණා නම් මගේ ශාස්ත්‍රඥ වහන්සේ මොනතරම් කරුණාවන්තද ගුණවන්තද නේද? සිල්වන්තද ගුණවන්තද මොනතරම් එහාට ගිය ඥානවන්තකමක් තියෙන කෙනෙක්ද නම් මම ඒ අනුව යන කෙනෙක් කියලා අපිට මේවා වහාම ඉවත්කම් යුතු කාලේ ඇවිල්ලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරලා අපි එහෙම කරන්න ඕනේ. මම බෞද්ධ කියලා කියාගත්තා නම් බෞද්ධකමට නිග්‍රහ වෙන කිසිවක් සිදු නොකළ යුතුයි. කිසිවක් සිදු නොකළ යුතුයි. මොකද ඒ ඔක්කොම කරන්නේ? මරිතටි කරන්නේ නැකටක් බලනවා මෙන්න. මම අහවල් දැසක් දැන් ඉතින් මැරිලා ඉඳගෙන දැන් මොනව නැකද්ද? මේක නෑ හඳුරන්නේ මැරිච්ච කෙනා නම් මැරුණා. ඉන්නයිද? ඒක මොන තරම් ජීවිත බයක් තියනවද? ඒ දැන් හැම එකටම පාසල් ළමයින්ට විෂයන් 10ට නැකත් 10ක් හදලා පැත්තට දාලා තිබ්බන්න. ඊසරේ සාමාන්‍ය පොළේ භාගයට.
එතකොට අපි මොකද කොතෙන්ද මේ වැටෙන්නේ? අපිට තියෙන පෞරුෂය, අපිට තියෙන ශක්තිය, අපිට තියෙන බෞද්ධ අභිමානය මේ හැම දෙයක්ම අයින් කළා දාලා මොකද්ද අදෘශ්‍යමාන දෙයක් මැත්තේ නැහින්ද හදන වැඩ පිළිවෙලකට යනවා. ඒකටම හේතුව මේ පිරිහෙමින් පවතින ක්‍රියාවන් පිළිබඳව අපි කණ්ඩායම් එකතු වෙලා යහපත් අතර කටයුතු නොකිරීමයි. ඒකෙන් අපි කවුරුත් කල්පනා කරන්න ඕන සමාජයේ තියෙන විෂමතාවලට ප්‍රතිඋත්තර හේතු සහිතව ඉදිරිපත් කරමින් මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර සුවපත් කරගන්න මාර්ග හිතක් උපදවා ගන්න අවශ්‍ය කරන සම්පූර්ණ යහපත් පැත්තට අපේ හිත පත් කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ කියලා ආදඩිය අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි මගේ යුතුයකම. ඒක තමයි මගේ කාර්යභාරය. ඒක තමයි මගේ ජීවිත අරමුණ ජීවිතේ කියලා. හැම දිනකටම මේ වෙනතුන් තත්ත්වයකටපත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා